සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. AAT විභාගයට මුහුණ දෙන ඔයාට ව්‍යාපාර නීතිය සම්බන්ධව වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ මාලාව මෙතනින් ආරම්භ කරනවා. අපි පළවෙනි වීඩියෝ එක තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. අපි බලමු අපිට මොනවාද මේ ව්‍යාපාර නීතිය සම්බන්ධව විභාගෙදී එන්න පුළුවන් ප්‍රශ්න කියන එක. පුතේ මුලින්ම තියෙනවා ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්නලු. පුතේ එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක ගත්තොත් විශේෂයෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක ගත්තොත් මේ වෙනකොට 20 වතාවක් ඒක සංශෝධනය වෙලා තියෙනවා. හරි. ඒ වගේම තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක පුතා හොඳට මතක තියාගන්න ලංකාවේ උත්තරීතරම නීති මූලාශ්‍රය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුතා මෙන්න මේ කියන දේවල් අන්තර්ගත වෙනවා. දැන් මම මේ කියන දේවල් එකින් එක හොඳට අහුම්කම් දෙන්න. පළවෙනි එක තමයි ජනතාව හා රජය අතර තියෙන සම්බන්ධය පිළිබඳව. එතකොට ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳව ඇතුළත් වෙනවා. ජනරජයට අයත් දේශය, ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය සම්බන්ධ දේවල් අන්තර්ගත වෙනවා. එතකොට මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් මොනවද මූලික අයිතිවාසිකම් කියන්නේ? සිතීමේ, හෘද සාක්ෂියේ හා ආගමික නිදහස, වද හිංසාවලින් නිදහස, සාර්වර සාධාරණත්වයේ අයිතිවාසිකම්, අත්නෝමතිකව සිරිබාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම, භාෂණයේ, රැස්වීමේ, සමාගමේ, රැකියාවේ සහ යාම් ඒම් යනාදී නිදහස, තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම්. ඔන්න ඔය දේවල් තමයි මූලික අයිතිවාසිකම්. එතකොට මේ මූලික අයිතිවාසිකම් පිළිබඳවත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වෙනවා. ඒ වගේම රාජ්‍ය භාෂා පිළිබඳව, ජාතික භාෂා පිළිබඳව, ඉගන්වීමේ භාෂාව පිළිබඳව, පරිපාලන භාෂාව පිළිබඳව, නීති පැනවීමේ භාෂා හා අධිකරණයේ භාෂා පිළිබඳ විධිවිධාන අන්තර්ගත වෙනවා. පුරවැසිභාවයේ පිළිබඳ විධිවිධාන, ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති, මෙහෙයවීම හා මූලික යුතුකම් පිළිබඳව, ජනාධිපති පත් කිරීම, දූර කාලය, බලතල කාර්ය හා කර්තව්‍ය හා අනුශාංගික කාරණා පිළිබඳ විධිවිධාන, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවය පිළිබඳ විධිවිධාන, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ ධූර, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හා වරප්‍රසාද පිළිබඳ විධිවිධාන, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයන්, ජනමත විචාරණ, ඡන්ද බලය, මැතිවරණ හා මැතිවරණ කොමිෂන් සභාව, අධිකරණයේ ස්වාධීනත්වය හා අධිකරණ සේවා කොමිෂන් සභාව, මහජන ආරක්ෂාව, ජාතික පොලිස් කොමිසම, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා වූ කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අර්ථ නිරූපණය කිරීම. අන්න ඒ කියන දේවල් මෙන්න මේ කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වෙනවා. එතකොට මේ කියපු දේවල් එක්ක සලකා බලනකොට දැන් මේකේ තියෙනවනේ පුතා ජනාධිපති බලතල පිළිබඳව කාර්යයන්. එතකොට ඒක නිවැරදි. හරිද? ඒ කියන්නේ ඒ පිළිබඳව අන්තර්ගත වෙනවා. ඒ වගේම ව්‍යවස්ථා දායකේ විධායකේ අධිකරණයේ අතර බලතල බෙදීම සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව කටයුතු කරනවා. ඒකත් හරි. ඒකට මතක තියාගන්න අපි දැන් කතා කරා පළවෙනි එකක් තියෙනවා, දෙවෙනි එකක් තියෙනවා, තුන්වෙනි එක එමගින් පොලිස් කොමිෂන් පිහිටුවීමේ බලතල හා කාර්යයන් පිළිබඳව කටයුතු කරනවා. එතකොට ඒකත් හරි. එතකොට ඒකේ ඔය
විවිධ කොමිෂන් සභාවන් පිළිබඳව හරි පවතිනවා කියලා ප්‍රකාශ කරාම හරිද ඒ කියන්නේ ඒවා පිළිබඳවත් පවතින. එහෙනම් අපිට පිළිතුර වශයෙන් ගන්න පුළුවන් හරි පිළිතුර 4. ඉහත සඳහන් සියල්ලම මතක තියාගන්න පුතා ඉහත සඳහන් සියල්ලම හරිද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වෙනවා. හරිද එනම් පිළිතුර අපිට 4 ලෙස ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න දෙවෙනි ප්‍රශ්නයට අපි එනවා. පහත සඳහන් ඒවා අතුරින් ශ්‍රී ලංකාවේ විශේෂ නීතියක් නොවන්නේ කුමක්ද කියලා අහනවා. පුතා හොඳට මතක තියාගන්න මෙන්න මේ විශේෂ නීතියක් කියලා කියන්නේ යම්කිසි පුද්ගල කණ්ඩායමකට පවතිනා වූ නීතීන් අපි කියනවා විශේෂ නීතියක්. සරලව මතක තියාගන්න. යම්කිසි පුද්ගල කණ්ඩායමකට යම්කිසි ජන වර්ගයකට ඔවුන්ටම කියලා පවතිනා වූ නීතියක් විශේෂ නීතියක් ලෙස දක්වන්න පුළුවන්. එතකොට මේ උඩරට නීතිය කියන එක පුතා උඩරට සිංහල පාරම්පරික සිංහලයන්ට බලපාන නිසා ඒක විශේෂ නීතියක් විදිහට ගන්න පුළුවන්. මුස්ලිම් නීතිය මුස්ලිම් ජනතාවට බලපාන හින්දා ඒක විශේෂ නීතියක් ලෙස ගන්න පුළුවන්. තේසවලාමේ නීතිය ද්‍රවිඩ ජනතාවට හරි බලපාන නිසා ඒකත් විශේෂ නීතියක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් විශේෂ නීතියක් නොවෙන්නේ පුතා පිළිතුර ඉංග්‍රීසි නීතිය. මතක තියාගන්න. හරි. ඉංග්‍රීසි නීතිය කියන එක විශේෂ නීතියක් නෙමෙයි. හරි. ඊට පස්සේ අපි එනවා බලන්න තුන්වෙනි MCQ එක තියෙනවා. පහත සඳහන් ඒවා අතුරින් පුද්ගල නීතිය සඳහා උදාහරණයක් නොවන්නේ මොකක්ද කියලා අහන්න. පුද්ගල නීතියක්. මොකද්ද මේ පුද්ගල නීතියක් කියලා කියන්නේ? පුතා පුද්ගල නීතියක් කියලා කියන්නේ පුද්ගලයන් අතර පවත්නා ගැටුම්. පුද්ගලයන් අතර පවතිනවනේ විවිධ ගැටුම්. ඒ විවිධ ගැටුම් निराකරණය කරන්න පවතින නීතීන් තමයි මේ පුද්ගල නීතීන් කියලා කියන්නේ. එතකොට මේ පුද්ගල නීතීන් වලට උදාහරණ අපිට ගන්න පුළුවන් ගිවිසුම් නීතිය, පවුල් නීතිය, ඒ වගේම දේපල නීතිය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. පුද්ගල නීතියට උදාහරණ වශයෙන් මොනවාද ගිවිසුම් නීතිය? ඒ කියන්නේ මෙතන ගිවිසුම් නීතිය කියන එක පුද්ගල නීතියක්. ඊට පස්සේ පවුල් නීතිය කියන එක ඒකත් පුද්ගල නීතියක්. දේපල නීතිය කියන එකත් ඒකත් පුද්ගල නීතියක්. එහෙනම් පුද්ගල නීතියට වැටෙන්නේ නැත්තේ මෙන්න මේ කියන පරිපාලන නීතිය කියන එක. හරිද පුතා? ඊට පස්සේ අපි එනවා වැදගත් තවත් ප්‍රශ්නයක්. CIF ගිවිසුමක් සම්බන්ධව පහත් සඳහන් කොන්දේසි සලකා බලන්න. පුතා මෙතනදී CIF ගිවිසුමක් කියන්නේ විශේෂයෙන්ම අපි විදේශ වෙළඳාමේ යෙදෙනකොට විදේශ වෙළඳාමේ නිරත වෙනකොට හරි විවිධ වූ ගිවිසුම් වලට එළඹෙන ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම ගිවිසුම් වර්ගයන් රාශියක් තියෙනවා. නමුත් මේ AT විෂය නිර්දේශය තුල ඔය CIF ගිවිසුම වගේම FOB ගිවිසුම් කියලා ප්‍රධාන ගිවිසුම් දෙකක් තියෙනවා. එතකොට CIF ගිවිසුමක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය මිල රක්ෂණය සහ ගැල්කුලිය කියන දේවල් පිළිබඳව අර්ථකථනය කරලා තියෙනවා මේ CIF ගිවිසුම් හරහා. එතකොට භාණ්ඩ නැව්ගත කිරීමේදී නාවික රක්ෂණය ලබා ගැනීමේ වගකීම තියෙන්නේ පුතා විකුණුම් කරුට. එතකොට මේ CIF ගිවිසුමකදී භාණ්ඩ නැව්ගත කරනකොට රක්ෂණය ලබා ගැනීමේ වගකීම තියෙන්නේ විකුණුම් කරුට. ඒ වගේම තමයි රක්ෂණ ගිවිසුමට එළඹීම ප්‍රවාහන ගිවිසුමට එළඹීම විකුණුම් කරු තමයි සිදු කරන්නේ ප්‍රධාන කොටම. ඊට පස්සේ භාණ්ඩ නැව්ගත කිරීමෙන් අනතුරුව විකුණුම්කරු එළඹුණා වූ විවිධ ගිවිසුම් වලට අදාළ ලියකියවිලි
ගැනුම්කරු වෙත යවනවා. එතකොට මේ ගැනුම්කරුට එම ලියකියවිලි යව්වට පස්සේ විකුණුම්කරුගේ වගකීම කවුරු වෙත මාරු වෙනවද? ගැනුම්කරු වෙත මාරු වෙනවා. අන්න ඒ ආකාරයේ ගිවිසුම් අපි කියනවා පුතා මොනවා කියලාද? CIF ගිවිසුම් කියලා. මතක තියාගන්න. එතකොට CIF ගිවිසුමක් කියලා කියන්නේ අර විදිහට ප්‍රවාහන සම්බන්ධව ගිවිසුම්, රක්ෂණය සම්බන්ධව ගිවිසුම් වලට එළඹෙන්නේ කවුද? විකුණුම්කරු. ඒ වගේම තමයි අදාළ ලියකියවිලි ගැනුම්කරුට බාර දුන්නට පස්සේ හරි ගැනුම්කරුට බාර දුන්නට පස්සේ ඒ ගැනුම්කරුගේ ඒ කියන්නේ විකුණුම්කරුට තියෙන සම්පූර්ණ වගකීම ගැනුම්කරුට මාරු වෙනවා. අන්න ඒ ආකාරයේ ගිවිසුම් වලට අපි කියනවා මොනවා කියලාද? CIF ගිවිසුම් කියලා. හරිද? පුතා එතකොට බලන්න මේකෙදී ගිවිසුමේ ඇතුළත් විස්තර අනුව භාණ්ඩ නැවගත කිරීම සම්බන්ධව වගකීම තියෙන විකුණුම්කරුට. ඒක හරි. පුතා ඊට පස්සේ ඕකේ දෙවැනි එක කියනවා බලන්න විකුණුම්කරු විසින් ගැනුම්කරුට වාසිදායක වන්නා වූ රක්ෂණ ගිවිසුමක් සඳහා කටයුතු පිළියෙල කරන්න ඕනේ. එතකොට විකුණුම්කරු තමයි රක්ෂණ ගිවිසුම තෝරගන්නේ. එතකොට ඒකත් අපිට ගන්න පුළුවන් නිවැරදි පිළිතුරක් විදිහට. සියලුම ආනයන බදු සහ රේගු ගාස්තු පවතී නම් විකුණුම්කරු විසින් ඒවා ගෙවිය යුතුය. වැරදි පුතා. එතකොට ඒ සම්බන්ධව ගෙවීමක් කරන්නේ නැහැ විකුණුම්කරු. එහෙනම් මේකේ පිළිතුර එන්නේ A සහ B. A සහ B තමයි CIF ගිවිසුම සම්බන්ධව නිවැරදි ප්‍රකාශ මතක තියාගන්න. හරිද? පුතේ ඊට පස්සේ අපි එනවා බලන්න පහත සඳහන් ඒවා අතුරින් ගනුදෙනු කළ හැකි සාධන පත්‍රයක් වන්නේ කුමක්ද කියලා. ගනුදෙනු කළ හැකි. ගනුදෙනු කරනවා කියලා කියන්නේ අපි යම්කිසි භාණ්ඩයක් හරි සේවාවක් හරි මිලට ගන්නකොට අපිට ගෙවීම් මාධ්‍යයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා නවභාරපත් ගනුදෙනු කරන්න බෑ. ණයවර ලිපි ගනුදෙනු කරන්න බෑ. එතකොට මුදල් ඇනවුම් වලින් ගනුදෙනු කරන්න බෑ. ගනුදෙනු කරන්න පුළුවන් මෙන්න මේ විනිමය බිල්පත්. එතකොට විනිමය බිල්පතක් ගත්තම චෙක් පතකට ගොඩාක් දුරට සමානකම් පවතිනවා. ඊට පස්සේ බලන්න පහත සඳහන් ඒවා අතුරින් වළංගු ගිවිසුමක් නිර්මාණය වීම සඳහා වන ප්‍රධාන අවශ්‍යතාවයන් නොවන්නේ මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ පුතා සාමාන්‍යයෙන් ගිවිසුමක් නිර්මාණය වෙනකොට හරි වළංගු ගිවිසුමක අන්තර්ගත වෙන්න ඕන මූලිකාංග තියෙනවා. පළවෙනි එක තමයි අර්පණය. අර්පණය කියන්නේ යෝජනාවක්. යම්කිසි යෝජනාවක්. ඔයාගේ නිවස මේ ගානට මං ගන්න කැමතියි. නැත්තම් මගේ නිවස මම මේ ගානට විකුණනවා. අන්න ඒ වගේ යෝජනාවක්. අර්පණය. ප්‍රතිග්‍රහණය කියන්නේ ඒ අර්පණය පිළිගන්න එක. ඊට පස්සේ ප්‍රතිස්ථාව කියන එක තියෙනවා. යම්කිසි වටිනාකමක් සහිතව ඒක සිදු වෙන්න ඕන ප්‍රතිස්ථාව. නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව තියෙන්න ඕන. එතකොට ගිවිසුම් ශක්නුතාවයක් තියෙන්න ඕන. ගිවිසුමේ නීත්‍යානුකූල භාවයක් තියෙන්න ඕන. එතකොට අර්පණය හෝ ප්‍රතිග්‍රහණය වශයෙන් පාර්ශවයන් විසින් දෙන ලද කැමැත්ත නියම කැමැත්තක් වෙන්න ඕනේ. නීතිය මගින් නියම කොට ඇති උපචාරයන්ට අනුකූල වෙන්න ඕනේ. අන්න ඒ දේවල් ගත්තොත් පුතා ඒ දේවල් තමයි ඔය ගිවිසුමක හරි මූලිකාංග හැටියට අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. එතකොට බලන්න පුතා මේකේ ගිවිසුම සම්බන්ධව අපි කතා කරනකොට බලන්න මේ ගිවිසුම් නීතිය සම්බන්ධව මූලිකාංගයක් නොවන්නේ මොකක්ද කියලානේ අහන්නේ. එතකොට මේ ප්‍රතිස්ථාව කියන එක තියෙනවා. ගිවිසුමේ ශක්නුතාවය කියන එක තියෙනවා. පාර්ශවයන්ගේ එකඟතාවය කියන එක තියෙනවා. එතකොට ඒකේ අන්තර්ගත වෙන්නේ නැත්තේ ගිවිසුමට ප්‍රවේශ වන ප්‍රවිෂ්ඨ වන ස්ථානය කියන එකක් ගැන අපි කතා කරේ නෑනේ එතන. නේ. එහෙනම් පිළිතුර විදිහට අපිට 4 තමයි ගන්න පුළුවන්.
ගිවිසුමක මූලිකාංගයක් නෙමෙයි ඔය ගිවිසුමකට ප්‍රවිෂ්ඨ වෙන ස්ථානය. හරිද? ඊට පස්සේ අපි එනවා ඊගාව ප්‍රශ්නෙට බලන්න. නියෝජකත්ව නීතිය යටතේ ප්‍රධානියා හා නියෝජිතයා අතර සම්බන්ධතාවය ඇති කරන ක්‍රම දෙකක් සඳහන් කරන්නත්. එතකොට නියෝජකත්ව නීතිය යටතේ ප්‍රධානියයි නියෝජිතයයි අතර සම්බන්ධය ඇති කරන ප්‍රධාන ක්‍රම. එතකොට ක්‍රම ගණනාවක් තියෙනවා. මම ඒවා එකින් එක කියන්නම්. ඔයාට ඕනනම් ලියා ගන්න පුළුවන්. නියෝජකත්ව නීතිය යටතේ ප්‍රධානියා හා නියෝජිතයා අතර සම්බන්ධතාවය ඇති කරන ක්‍රම දෙකක්. උදා යම්කිසි කටයුත්තකදී ප්‍රධානියා හරි තමන්ගේ කටයුතු කරගෙන යන්න නියෝජිතයන් පත් කරගන්නවා. එතකොට මේ පත් කරගන්න නියෝජිතයන්ව ප්‍රකාශිතව පත් කරගන්න පුළුවන්. නියෝජිතයන් මතක තියාගන්න. ප්‍රකාශිතව පත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ව්‍යංගයෙන් ඒ කියන්නේ යම්කිසි ඇඟවීමකින් නියෝජිතයන් බවට පත් කරගන්න පුළුවන්. ප්‍රතිබන්ධණයෙන් පත් කරගන්න පුළුවන්. ඊපස්සේ අපරානුමැතියෙන් පත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍යතාවයේ මත හරි නියෝජකත්වය යටතේ ප්‍රධානියාට නියෝජිතයෙක් පත් කරගන්න පුළුවන්. එතකොට එන්නේ මේ දේවල් තමයි පුතා මෙතනට පිළිතුරු වශයෙන් ලියවෙන්නේ. මතක තියාගන්න. එතකොට මෙතන ප්‍රකාශිතව ව්‍යංගයෙන් ප්‍රතිබන්ධණයෙන් අපරානුමැතියෙන් අවශ්‍යතාවයේ මත කියන දේවල් අපිට අන්තර්ගත කරන්න පුළුවන්. පුතා ඔය ප්‍රතිබන්ධණයෙන් කියන එකේ අදහස තමයි යම්කිසි ප්‍රධානියෙක් අනිත් අයට අඟවනවා. ඒ කියන්නේ බාහිර සමාජයට අඟවනවා. මෙයා තමයි මගේ නියෝජිතයා කියලා. හරි? මෙයා තමයි මගේ නියෝජිතයා කියලා අඟවනවා. අන්න එහෙම ඇඟෙව්වට පස්සේ ප්‍රධානියාට කියන්න හැකියාවක් නැහැ මෙයා මගේ නියෝජිතයා නෙමෙයි කියලා. ඇයි? ප්‍රධානියා අදාළ බාහිර පාර්ශවයන්ට අඟවලා තින්නේ මෙයා මගේ නියෝජිතයා කියලා. එතකොට ඒ වගේ අවස්ථාවකදී ප්‍රතිබන්ධණයෙන් නියෝජකත්වය ඇති වෙනවා. ඊපස්සේ අපරානුමැතියෙන් ඇති වෙනවා කියන්නේ ප්‍රධානියාගෙන් අහන්න නැතුව ප්‍රධානියාගේ අනුදැනුමක් නැතුව හරි නියෝජිතයාට ඕන විදිහට වැඩක් කරාට පස්සේ ඒ කියන්නේ නියෝජිතයාට කැමති විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ. ප්‍රධානියා දන්නේ. නමුත් පසුව ප්‍රධානියා ඒකට කැමැත්ත පළ කරනවා නම් අපි කියනවා අපරානුමැතියෙන් නියෝජකත්වය ඇති වෙනවා. ඊට පස්සේ අවශ්‍යතාවයේ මත හරි නියෝජකත්වය ඇති වෙන්න පුළුවන්. හරිද? ඒ ටික ලියා ගන්න. හරිද පුතා? ඊට පස්සේ ශ්‍රී ලංකාවේ තිබෙන නියාමන ආයතන. නියාමන ආයතන රාශියක් තියෙනවා. හරි. මම කියන්නම් එකින් එක ඔයාට ලියා ගන්න පුළුවන්. මෙතන දෙකක් විතරයි අහන්නේ. හරි. පළවෙනි එක තමයි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය. ඊට පස්සේ ශ්‍රී ලංකා ගිණුම් කරන විගණකාධිකරණ ප්‍රමිතීන් නියාමන හා අධීක්ෂණ මණ්ඩලය, සුරකුම්පත් හා විනිමය පාලන කොමිෂන් සභාව, කොළඹ කොටස් වෙළඳපොළ ආයෝජන මණ්ඩලය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, අන්න ඔය වගේ දේවල් පුතා අපිට නියාමන ආයතන වශයෙන් හඳුන්වන්න පුළුවන්. හරි. ඒවා මතක තියාගන්න. පුතා ඊට පස්සේ අපි එනවා බලන්න. මෙතන දීලා තියෙනවා අපිට කේස් ස්ටඩි ප්‍රශ්නයක්. පොළොන්නරුවේ දයා ට්‍රේඩින් සමාගමේ නියෝජිතයෙකු වශයෙන් දයාබරන් පොළොන්නරුවේ දයා ට්‍රේඩින් සමාගමට ප්‍රවාහනය කිරීම සඳහා කොළඹ පිහිටි ගබඩාවකින් විශාල වාහනේ තොගයක් මිලදී ගත්තා. හරිද? පොළොන්නරුවේ පැවති ධාරානිපාත වර්ෂාව සහ ගං අතුර නිසා එම තොග පොළොන්නරුවට යැවීමට දයාබරන්ට නොහැකි වුණා. ගං වතුර නිසා sannivedanayද ඇනහිට තිබුණි. රජය විසින් පනවන ලද නවබද්දක් හේතුවෙන් වාහනේ මිල ඉහළ ගොස් තිබූ අතර එම කාරණය පිළිබඳ නොදැන දයාබරන් මුළු වාහනේ තොගයම කොළඹ ගැනුම්කරුවෙකුට විකුණන ලද. පසුව දයාබරන් විසින් වාහනේ විකිණීමෙන් ලද මුදල දයා ට්‍රේඩින් සමාගමට යවවලු.
හරි. දැන් මෙතන දයාබරන්ගෙන් අලාභ ඉල්ලා සිටීමට දයා ට්‍රේඩින් සමාගමට හිමිකමක් තිබේද යන්න පැහැදිලි කරන්න. හරිද? පුතා එතකොට මේ කේස් ස්ටඩි එක පිළිබඳව අධ්‍යයනය කරනකොට මෙන්න මේ කියන කාරණාවලට ඔයා අවධානය යොමු කරන්න. එතකොට සාමාන්‍යයෙන් මේක නියෝජිත ඒ කියන්නේ නියෝජකත්ව නීතිය සම්බන්ධයෙන් ගොඩනැගෙන ප්‍රශ්නයක්නේ. එතකොට ඔයා ඔයගේ ප්‍රශ්නයකදී මුලින්ම නියෝජකත්ව නීතිය සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්න. හරි. එතකොට කොහොමද මේ පැහැදිලි කිරීම කරන්නේ? මෙහෙම පුළුවන්. යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ක්‍රියාවන් ඉටු කිරීමේ බලය හෝ තමන් වෙනුවෙන් ගිවිසුම් වලට එළඹීමේ බලය වෙනත් පුද්ගලයෙකුට ලබා දුන්න අවස්ථාවේදී හරි නියෝජකත්වය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ තමන් වෙනුවෙන් වැඩ කරන්න, තමාගේ ගිවිසුම් සම්බන්ධව කටයුතු කරන්න කියලා තව පුද්ගලයෙක්ට බලය ලබා දෙනවා නම් එතනදී නියෝජකත්වයක් ඇති වෙනවා. හරිද? පුතා එතකොට මෙතන හරි කියන වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි දයාබරන් කියන එක්කෙනා වාහනේ තොගයක් මිලට ගත්තලු. හරි. පුතා එතකොට ඔය දයාබරන් කියන එක්කෙනා වාහනේ තොගය මිලට අරගෙන පොළොන්නරුවට යවන්න බැලුවට යවන්න බෑ වර්ෂාව. ඒ වගේම sannivedanaya නිසා බාධා ඇති වෙලා තියෙනවා. එතකොට අපි බලනකොට යම්කිසි හදිස්සිමය අවශ්‍යතාවයක් නම් හරි හදිස්සිමේ අවශ්‍යතාවයක් නම් ඒ කියන්නේ මුකුත්ම කරගන්න බැරි තත්වයක් නම් නියෝජිතයාට නිදහස දෙනවා Tamanට කැමති දෙයක් කරන්න. නමුත් මේකෙදී හදිස්සිම අවශ්‍යතාවයක් තියෙන්නේ නැහැ. මොකද්ද දැන් වාහනේ කියන එක විනාශ වෙන්නේ නැහැනේ පුතා ඉක්මනට. ඒක තියාගන්න පුළුවන්. එතකොට වර්ෂාව ගම් වතුර කියන දේවල් sannivedanයේ පවතින බාධා දීර්ඝකාලීනව පවතින්නේ නැහනේ. උපරිම සති 3ක් විතර යනකොට ඕක සාමාන්‍යකරණයටපත් වෙනවා. එතකොට එතකන් මේ දයාබරන් කියන එක්කෙනාට ඉන්න හැකියාව තිබුණා. ඇයි මෙතනදී සල්ලි හදිස්සිතාවයක්වත් එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ. දයාබරන්ට තිබුණා එයා මිලට ගත්තු වාහනේ තොගය එයා ළඟ පරිස්සමට තියාගෙන ඉන්න. ඇයි වාහනේ විනාශ වෙන්නේ? එහෙම මුකුත් නැහැ. හරි. නමුත් එහෙම තියාගෙන ඉන්නේ නැතුව දයාබරන්ට ඕන විදිහට එයා මොනා කළාද ඒක? අලෙවි කරලා. හරි. එතකොට වාහනේ මිල ඉහළ ගිහිල්ලා තියෙනකොට අඩු මිලට තමයි දයාබරන් කියන එක්කෙනා මේ වාහනේ ටික විකුණලා තියෙන්නේ. ඒකෙන් මේ දයා ට්‍රේඩින් සමාගමට හරි පාඩුවක් ඇති වෙලා තියෙනවා. හරි. ඔන්න ඔය හේතුව නිසා හරිද දයා ට්‍රේඩින් සමාගමට මේ දයාබරන්ගෙන් හරිද ඒ දයා ට්‍රේඩින් සමාගමට උන පාඩුව හරි සඳහා මුදල් අය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. තේරුණාද? හරි. ඔන්න ඔය ටික තමයි මේකෙදී ප්‍රධාන කොටම ලියවෙන්න ඕනේ. එතකොට නියෝජකත්ව නීතිය සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. හරි. එතකොට මේකෙදී වාහනේ තොග විනාශ වෙන්නේ නැහැ නේ. ඒවා ළඟ තියාගන්න පුළුවන්. වර්ෂාව පහව යනකම් sannivedanය යථා තත්ත්වයට පත් වෙනකම් මේ දයාබරන් කියන එක්කෙනාට මේ වාහනේ තොගය තියාගන්න තිබ්බා. මොකද දයා ට්‍රේඩින් සමාගම සල්ලි ඉල්ල කරදරේ කරේ නෑනේ. හදිස්සි මූල්‍ය අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ. එතකොට මේ වර්ෂාව පහළ යනකම් දයාබරන්ට ඉන්න තිබුණා. එතකොට මිල ඉහළ ගිහිල්ලා තියෙද්දි අඩු මිලට තමයි දයාබරන් මේ වාහනේ විකුණලා තියෙන්නේ. මිල ඉහළ ගිහිල්ලා තියෙද්දි. ඒක නිසා දයා ට්‍රේඩින් සමාගමට පාඩුවක් වෙලා තියෙනවා. අඩු මිලට වාහනේ ටික මේ දයාබරන් විකුණපු හින්දා. එතකොට දයා ට්‍රේඩින් සමාගමට හරි මේ ඇතිවෙච්ච පාඩුව අලාභය අය කරගන්න හැකියාවක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ නඩු තීන්දුව මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. හරිද? මම මේ විදිහට ඔයාට ඒක ලියන්නම්. හරිද? ඔයාට මේක ලියා ගන්න පුළුවන්. එතකොට මේකෙදි පුතා අර දාබරන්ට මම නැවත කියන්නේ මෙතනදී ඉඳීමේ හැකියාවක් තිබුණා. හදිස්සි මූල්‍ය අවශ්‍යතාවයක්වත් එහෙම කිසිම දෙයක් හරි තිබුණේ
නමුත් එහෙම ඉන්නේ නැතුව තමයි මෙයා මෙන්න මේ කියන වාහනේතොගේ විකුණලා තියෙන්නේ. හරි. එතකොට එහෙම ඉන්නේ නැතුව තියෙන වාහනේතොගය විකුණපු හින්දා හරිද? විකුණපු හින්දා දයා ට්‍රේඩින් සමාගමට අවාසියක් සිදු වෙලා තියෙනවා. එතකොට ඒ ඇතිවෙච්ච අවාසිය, ඒ ඇතිවෙච්ච පාඩුව හරි නැවත අයකර ගැනීමේ හැකියාවක් තියෙනවා දයා ට්‍රේඩින් සමාගමට. හරිද? එතකොට මෙන්න මේ නඩු තීන්දුව යටතේ ඒක අපිට ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. හරිද? ඊට පස්සේ අපි යමු ඊගා ප්‍රශ්නේ. මේකේ කියනවා මෙන්න මෙහෙම. පුරවැසියන් ලෙස අයිතිවාසිකම් තහවුරු කිරීම පිණිස මහජනතාව සම්බන්ධයෙන් නීති හා රෙගුලාසි තිබේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත සහ 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණ පනත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැදගත් පනත් වේ. පුතා විශේෂයෙන්ම මේ මුදල් විශුද්ධීකරණය කියලා කියන්නේ කළු මුදල් සුදු මුදල් බවට පත් කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා මුදල් විශුද්ධීකරණය කියලා. මොනවද පුතා කළු මුදල් කියන්නේ? කළු මුදල් කියන්නේ උපයාගත් ආකාරයේ හිරිදරව් කරන්න බැරි මුදල්. අපි කියනවා කළු මුදල්. එතකොට මේ උපයාගත්තු ආකාරයේ හිරිදරව් කරන්න බැරි මුදල් සාමාන්‍ය සංසරණය සඳහා යොදවන ක්‍රියාවලිය අපි කියනවා මුදල් විශුද්ධීකරණය කියලා. එහෙම කරන්න බෑ, ඒක නීති විරෝධී. හරිද? එතකොට දැන් මේකේ අපිට කියනවා පාරිභෝගික කටයුතු අධිකාරියේ පනත යටතේ ඇති වැරදි 3ක් සඳහන් කරන්න. හරි? ඒ කියන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත යටතේ වෙළඳුම් සිදු කරන වැරදි 3ක්. මම මෙතන කිහිපයක් තියෙනවා කියන්නම්, ඔයාලට ලියා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි වෙළෙන්දෙකු සන්තකයේ පවතින භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කරනවා නම් ඒක වැරද්දක්. ඒ වගේම භාණ්ඩ අලෙවි කිරීමේදී පාරිභෝගිකයා මත මිලහැර වෙනත් කොන්දේසි පනවනවා නම් ඒකත් වැරද්දක්. ඒ වගේම සාමාන්‍ය වෙළඳ නියමයන් ඉක්මවා භාණ්ඩ සන්තකයේ තබා ගන්නවා නම් ඒකත් වැරද්දක්. පාරිභෝගිකයා නොමග යවන සුළු හෝ වංචනික ක්‍රියාවන් වල නිරත වෙනවා නම් ඒකත් වැරද්දක්. ඒ වගේම නිශ්චිතව දන්වා ඇති ප්‍රමිති හා තත්ත්වයන්ට අනුකූල නොවන භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවි කරනවා නම් ඒකත් වැරද්දක්. මතක තියාගන්න. ඒව තමයි පාරිභෝගික. මෙන්න මේ තියෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ පනත යටතේ තියෙන වැරදි. ඊට පස්සේ මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීති විරෝධී ක්‍රියාකාරකම් මොනවාද කියලා අහන්න. හරි? ඒ නීති විරෝධී ක්‍රියාකාරකම් තමයි හරි විෂ ද්‍රව්‍ය ඒ වගේම අන්තරාදායක ඖෂධ සම්බන්ධව සිදු කරන විවිධ දේවල්, ත්‍රස්තවාදයේ වැළැක්වීමට අදාළව බලපවත්නා වූ නියෝගයන්, එතකොට අල්ලස් වගේ දේවල්, ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය, හරි අවියායුධ සම්බන්ධව හරි අපිට ඔතනදී දක්වන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි එනවා 1896 අංක 11 දරන භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ භාණ්ඩ විකිණීම පාලනය කරන නීති ඇතුළත් වේ. ත්‍යාග සහ නොමිලේ සැපයන ප්‍රවර්ධන පිරිනැමීම්, කුලීපිට ගැනුම් ගිවිසුම්, වැඩ සහ ද්‍රව්‍ය සඳහා ගිවිසුම් ආදී වෙනත් සැපයුම් ගිවිසුම් වලින් භාණ්ඩ විකිණීමේ ගිවිසුම් වෙන්කොට දැක්වීම වැදගත් වෙනවා. භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියන්නේ මොකක්ද කියලා අහනවා. පුතා මොකක්ද මේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියන්නේ? ප්‍රධාන කොටම මතක තියාගන්න පුතා, භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියලා කියන්නේ හරිද? මිල නැමැති ප්‍රතිස්ථාවකට, ඒ කියන්නේ මිල කියන මෙන්න මේ මිල කියන ප්‍රතිස්ථාවකට භාණ්ඩවල හිමිකම්, ඒ කියන්නේ භාණ්ඩවල අයිතිය, මිල කියන ප්‍රතිස්ථාවකට භාණ්ඩවල අයිතිය විකුණුම්කරු විසින් ගැනුම්කරු වෙත පැවරීම නැත්නම් පැවරීමට එකඟ වීමට ඇති කරගන්නා ගිවිසුම්
අපි කියනවා භාණ්ඩ විකිණීමේ ගිවිසුම් කියලා. මතක තියාගන්න. ඒ කියන්නේ මිල කියන ප්‍රතිස්ථාවට භාණ්ඩවල අයිතිය විකුණුම්කරු විසින් ගැනුම්කරුට පැවරීම නැත්නම් මෙහෙම පවරන්න ඇති කරගන්නා වූ එකඟතාවයන් පිළිබඳ ගිවිසුම් අපි කියනවා භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියලා. මතක තියාගන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ත්‍යාග සහ නොමිලේ සපයන ප්‍රවර්ධන පිණිනැමීම. භාණ්ඩ විකුණුම් ගිවිසුම් ලෙස සලකුණු නොලබන්නේ ඇයිදැයි පැහැදිලි කරන්න ඕනේ. එතකොට ත්‍යාග වශයෙන් දෙන දේවල් නොමිලේ සපයන ප්‍රවර්ධන පිරිනැමීම වේවා. භාණ්ඩ විකුණුම් ලෙස සලකන්නේ නැත්තේ ඇයි කියලා අහන්න. එතකොට හොඳට අහගන්න පුතා. භාණ්ඩ විකිණීමේ ගිවිසුමක මූලිකම ලක්ෂණය තමයි මිල. මිල කියන එක ප්‍රධානම ලක්ෂණය. එතකොට භාණ්ඩයේ වටිනාකම මුදලින් ප්‍රකාශ කිරීම හරි මිල කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි භාණ්ඩ විකිණීමේ ගිවිසුම නිර්මාණය වෙන්න හරි භාණ්ඩයේ ප්‍රතිස්ථාව මුදලින් මොනා කරලා තියෙන්න ඕනද? තීරණය කරලා තියෙන්න ඕනේ. හරිද? අවම වශයෙන් ගත්තොත් එහෙම නාමික වටිනාකමක් හෝ නැත්නම් අපි කියනවා මුදලින් යම්කිසි වටිනාකමක් නියම වෙලා තියෙනවා. එතකොට ත්‍යාග ඒ වගේම නොමිලේ සපයන ප්‍රවර්ධන පිරිනැමීම් ගත්තොත් එහෙම ඒවල මිලක් කියන එක නියම වෙලා නැහැ පුතා. එතකොට ඒවල මිලක් කියන එක නියම වෙන්නේ නැති නිසා හරි. එතකොට ප්‍රධාන කොටම මේ දේවල් වල මිලක් කියන එක නියම වෙන්නේ නැති නිසා මේවා අපිට මෙන්න මේ කියන භාණ්ඩ විකිණීමේ ගිවිසුම් වශයෙන් හඳුනා ගන්න හැකියාවක් නැහැ. එතකොට මෙතනදී භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් කියන එක ප්‍රධාන කොටම මිල කියන සාධකය පදනම් කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ත්‍යාග නොමිලේ සපයන දේවල් වල මිලක් දකින්න බැරි නිසා මේ වගේ දේවල් භාණ්ඩ විකිණීමේ ගිවිසුම් තුල අන්තර්ගත කරන්න බෑ පුතා. හරිද? පුතා ඊට පස්සේ බලන්න මේකේ තියෙනවා තව කේස් ස්ටඩි එකක් දාලා පෝල් විසින් සෑම් වෙත ඉටු කළ සේවාවක් වෙනුවෙන් සෑම් විසින් පෝල් හට උදේ වරුවේදී චෙක් පතක් නිකුත් කරන ලදී. හරිද? එතකොට සෑම් කියන එක්කෙනා තමයි පෝල්ට චෙක් පත නිකුත් කරලා තියෙන්නේ. එහෙත් පෝල් විසින් ඉටු කරන ලද කාර්ය පිළිගත හැකි ගුණාත්මක තත්ත්වයක නොමැති බව සවස් වරුවේදී සෑම්ට තේරුණා. හරිද? එතකොට පෝල් කියන එක්කෙනා සෑම්ට යම්කිසි වැඩක් කරලා දීලා තියෙනවා. ඒකට සෑම් කියන එක්කෙනා දැන් චෙක් පතක් නිකුත් කරලා නමුත් ගැටලුව තමයි හවස් වෙනකොට අර පෝල් කරපු වැඩේ අසාර්ථක වෙලා. සවස් වරුවේදී සෑම්ට දැනගන්න ලැබුණා. හරිද? අර පෝල් කියන එක්කෙනා කරපු වැඩේ ක්වොලිටියක් නැහැ කියන එක. හරිද? එම නිසා පෝල්ට ගෙවීම් නැවැත්වීමට ප්‍රතිනියෝජනයක්. ඒ කියන්නේ ගෙවීම් නැවැත්වීමේ නියෝගයක්. දැන් චෙක් පත නිකුත් කරලා තියෙන්නේ. එතකොට මේ නිකුත් කරපු චෙක් පතට ගෙවන එක නවත්තන්න නියෝගයක්. හරිද? සවස් වරුවේදී සෑම් විසින් නිකුත් කරලා. ඒ කියන්නේ දැන් සෑම් චෙක් එක දීලානේ තියෙන්නේ. ඒතර දුන්නාට පස්සේ එයාට තේරුණා අර පෝල් කියන එක්කෙනා කරපු වැඩේ ක්වොලිටියක් නැහැ. ඒක නින්දා සෑම් මොකද කරේ? අර චෙක් පතට ගෙවන එක නවත්තනවා. හරි? කෙසේ වෙතත් ගෙවීම නැවැත්වීමේ නියෝගය ඇතුළත් ලිපිය දින දෙකක් ඉකුත් වන තුරුත් බැංකුවේ කළමනාකරු අතට පත්වී නොතිබූ අතර ඒ වන විට පෝල් විසින් චෙක් පත මුදල් කරගෙන තිබුණේ. එතකොට සෑම් කියන එක්කෙනා දීපු ලිපිය බැංකුවේ කළමනාකරුගේ අතට පත් වෙලා නැහැ. බැංකුවේ කළමනාකරුගේ අතට ඒ ගෙවීම් වැළැක්වීමේ නියෝගය ලැබෙනකොට හරි පෝල් කියන එක්කෙනා චෙක් පත මුදල් කරගෙන චෙක් පතෙහි මුදල නැවත අය කර ගැනීමට සෑම් බැංකුවට එරෙහිව මොනා කරලාද? නඩුවක් පවරලා. හරිද? දැන් අපෙන් අහනවා සෑම්ට බැංකුවෙන් මුදල නැවත අය කර ගැනීමට
හිමිකමක් තියෙනවද කියලා අහනවා. මතක තියාගන්න. හරිද? සෑම්ට හැකියාවක් තියෙනවද කියලා අහනවා. බැංකුවෙන් එම මුදල නැවත අය කර ගැනීමේ හැකියාවක් තියෙනවද කියලා අහනවා. හරි. දැන් බලන්න පුතා මෙතනදී ප්‍රධාන කොටම අපි ගත්තොත් බැංකුව විසින් මෙතනදී නියම කරන ලියකියවිලි බාර දුන් පසු ගෙවීම් කිරීමට එකඟ වන කොන්දේසියක් ලෙස ණයවර ලිපි කියන දේවල් හරිද අපිට හඳුන්වන්න පුළුවන්. හරි. පුතා එතකොට මේ ණයවර ලිපි කියන දේවල් ප්‍රධාන කොටම විදේශ වෙළඳාමේදී භාවිතා කරන ගෙවීම් මාධ්‍ය. එතකොට ඒ වගේම තමයි මේ චෙක්පත් කියන දේවලුත් ඔය ගෙවීම් කටයුතු සඳහා භාවිතා කරනවා. මෙතනදී සෑම් කියන එක්කෙනා චෙක්පත නිකුත් කරලා පසුව ඒ චෙක්පතට ගෙවන එක නවත්තන්න කියලා නියෝගයක් නිකුත් කරලා තියෙනවා. නමුත් ඒ නියෝගය කළමනාකරුගේ අතට පත් වෙලා තියෙන්නේ පහුවෙලා. එතකොට ඒ වෙනකොටත් සල්ලි ගෙවලා ඉවරයි. දැන් මේකෙදි පුතා නිකන් ලියුමක් විතරක් දාලා ගෙවීම් නවත්තන්න කියන ලියුමක් විතරක් දාලා සෑම් කියන එක්කෙනා බලාගෙන හිටියට වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම ඒක හරියාකාරයෙන් නියමාකාරයෙන් බැංකුවේ උසස් නිලධාරීන්ට sannivedanaya වෙන්න ඕනේ ඒක. මෙන්න මෙහෙම කරන්න කියලා. ඒක නියමාකාරයෙන් sannivedanaya වෙන්න ඕනේ. නමුත් එහෙම නියමාකාරයෙන් මෙතන sannivedanayak වෙලා නැති නිසා හරිද? sannivedanayak වෙලා නැති නිසා මතක තියාගන්න. හරිද? මෙතනදී සෑම්ට බැංකුවෙන් මුදල් අය කර ගැනීමේ හැකියාවක් පවතින්නේ නෑ පුතා. මතක තියාගන්න. හරිද? එතකොට අපිට මෙතනදී ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ හරියට නියමාකාරයෙන් බැංකුවේ ඉන්න හරිද? නිලධාරීන්ට මේක හරියාකාරව sannivedanaya වුණේ නැති හින්දා සෑම්ට බැංකුවෙන් මුදල් අය කර ගැනීමේ හැකියාවක් නැහැ. හරිද? එතකොට ඔතන අපිට නඩු තීන්දුව විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් කර්ටිස් විස් ලන්ඩන් සිටි ඇන් මිඩ්ලන් බැංක් ලිමිටඩ් කියන නඩු තීන්දුව අපිට දක්වන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බලන්න ජාත්‍යන්තර වෙළඳාම යන රටවල් දෙකක් අතර හෝ රටවල් දෙකක පදිංචිකරුවන් අතර කෙරෙන වෙළඳාමයි. ගැනුම්කරු සහ විකුණුම්කරු වෙනස් වූ රටවල් දෙකක පදිංචිව සිටින අතර භාණ්ඩ එක් රටක සිට තවත් රටකට බෙදා හරිනවා. එතකොට අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධව තමයි මෙතනදි වෙන්නේ. එතකොට රටවල් දෙකේ අදාළ පාර්ශ්වය දෙන්න ඉන්නවා. භාණ්ඩ එක රටක තියෙන භාණ්ඩ තව රටකට යනවා. ණයවර ලිපි විනිමය බිල්පත් අයකර ගැනීමේ එකඟතාවයන් විවෘත ගිණුම් හරහා ගෙවීම් අත්තිකාරම් ගෙවීම් යනාදී වශයෙන් ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී භාවිත කරන ගෙවීම් ක්‍රම රාශියක් තියෙනවා. ණයවර ලිපියක් ක්‍රියාත්මක කරනු ලබන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න කියලා කියනවා මෙතනදී. කොහොමද පුතා ණයවර ලිපියක් ක්‍රියාත්මක වෙන්නේ? එතකොට භාණ්ඩ අපනයනය ආනයන සම්බන්ධ ක්‍රියාවලිවලදී ගෙවීම් මාධ්‍යයක් විස තමයි මේ ණයවර ලිපි භාවිතා කරන්න. ප්‍රධාන කොටම මම අර කලිනුත් ප්‍රකාශ කරපු විදිහට බැංකුව විසින් නියම කරන ලද ලියකියවිලි බාර දුන් පසු ගෙවීම් කිරීමට එකඟ වන කොන්දේසියක් ලෙස අපිට ඔය ණයවර ලිපි හඳුන්වන්න පුළුවන්. මෙහිදී වෙන්නේ විකුණුම්කරුගේ නමින් විකුණුම්කරුගේ බැංකුවේ ණයක් විවෘත කරන ලෙසට ගැනුම්කරු විසින් ඔහුගේ බැංකුවට උපදෙස් දෙනවා. එතකොට විකුණුම්කරුට අදාළ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔහු බැංකුවට ලබා දිය යුතු ලේඛන ගැනද ගැනුම්කරු විශේෂයෙන් සඳහන් කර යවනවා. ගැනුම්කරුගේ උපදෙස් වල ණය පහසුකම් කල් ඉක්ුත්වන දිනයද සඳහන් කර යැවීම සිදු කරනවා. ණය පහසුකම් කල් ඉක්ුත් වීමට ප්‍රථම හරි
විකුණුම්කරු නිශ්චිත ලේඛන මොනවද මේ නිශ්චිත ලේඛන නව බාරපත රක්ෂණ සහතිකය ඉන්වොයිසිය වගේ දේවල් බැංකුවට ඉදිරිපත් කර හරිද කලින් සූදානම් කරගත් ආකාරයට බැංකුව විකුණුම්කරුට මුදල් ගෙවීම සිදු කරනවා. එතකොට ණයවර ලිපි අදාළ නීති අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ සලේඛන ණය සඳහා වන ඒකීය චාරිත්‍ර හා භාවිතයන් මගින් නියම කරලා තියෙනවා. මෙන්න මේ ණයවර ලිපිවලට අදාළ නීතිය මතක තියාගන්න. හරිද? ඔන්න ඔය ආකාරයට තමයි ණයවර ලිපි ක්‍රියාත්මක වෙන්නේ. පුතා ඊට පස්සේ මේකේ තියෙනවා බලන්න පුණ්‍යායතනයක් වන සෙත් සේවා පදනමේ ගිනුම් ලිපිකාරණීයක ලෙස වර්ෂයක කාල පරිච්ඡේදයක් සඳහා වන తాවකාලික පත්වීමක් ණයනිට ලැබුණලු. පත්වීමේ ලිපියේ සේවක අර්ථසාධක අරමුදල් හිමිකම් පිළිබඳව සඳහන් කොට නොතිබුණාලු. ඇය සේවයේ යෙදෙන වර්ෂයක කාල පරිච්ඡේදය වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල සඳහා ඇයට හිමිකම් තිබේදැයි දැන ගැනීමට ණයනිට අවශ්‍යතාවය තියෙනවා. එතකොට එයා වැඩ කරපු කාලය තුලදී හරිද සේවක අර්ථසාධක අරමුදල් වලට එයාට හිමිකමක් තියනවාද කියලා අහනවා. එතකොට බලන්න පුතා දැන් తాවකාලික සේවයක් ආවරණය කරනු ලබන්නේ 1958 අංක ඒ කියන්නේ 1958 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 15 වන වගන්තිය යටතේ තමයි ඔය తాවකාලික සේවයන් ආවරණය කරන්නේ. වසර එකහමාරක කාලයක් තුල සේවක අර්ථසාධක අරමුදල සඳහා ණයනි හිමිකම් ලබනවා. හරිද? එතකොට දැන් මෙතනදී ණයනි කියන එක්කෙනා වර්ෂයක කාල පරිච්ඡේදයක් සඳහා తాවකාලික පත්වීමක් ලබලා තියෙනවා. හරිද? එතකොට එයාගේ පත්වීමේ ලිපියේ EPF කියන සඳහන් වෙලා තිබුණේ නැහැ. හරි? එයාට දැන් දැනගන්න ඕනේ එයාට අයිතිවාසිකමක් තියෙනවද සේවක අත්සාධක අරමුදල් සම්බන්ධ. හරි? එතකොට පනතේ හරිද 15 වෙනි වගන්තියේ තමයි මේ සම්බන්ධව තියෙන්නේ. එතකොට දැන් ඇයට පුණ්‍යායතනයක් වෙන සෙත් සේවා පදනමේ පත්වීමේ ලිපියක් හිමි වෙලා තියෙනවා. එබැවින් සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ පනතේ විධිවිධාන ණයනිට අදාළද යන්න තීරණය කිරීම සඳහා අප විසින් කරන්න ඕනේ. සේවක සංඛ්‍යාව 10ට අඩු නම් ඒ වගේම එම සංවිධානයේ සේවක අත්සාධක අරමුදල යටතේ ආවරණය නොකරන අතර සේවක සංඛ්‍යාව 10ට වැඩි නම් EPF ප්‍රතිපාදන අදාළ වෙනවා. එතකොට ඔන්න ඔය කියන කොන්දේසි අන්තර්ගත වෙනවා නම් සේවකයන් 10ට වඩා වැඩියෙන් ඉන්නවනම් හරි කියන දේවල් මත හරි EPF ප්‍රතිපාදන ඇතුළත් වෙන්න පුළුවන්. මතක තියාගන්න. හරිද? ඊට පස්සේ අපි එනවා මෙතන බලන්න ඊගාව ප්‍රශ්නේ. බර්ටි සීමා සහිත ABC පුද්ගලික සමාගමේ දීර්ඝ කාලයක සිට සේවයේ නිරතව සිටි 10,000ක මාසික වැටුපක්ට කළමනාකරන අභ්‍යාසලාභියෙකු ලෙස ඔහු 2005 දෙසැම්බර් 1 සමාගමට බැඳුණලු. දැන් ඔහු ලක්ෂ 3ක මාසික වැටුපක් සහිතව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කරනවලු. 2019 ජනවාරි 31 දින සිට බලපැවැත්වෙන පරිදි සමාගමේ සේවයෙන් ඉවත්වීමට ඔහු තීරණය කරලා. පාරිතෝෂික ගෙවීම් පනතේ ප්‍රතිපාදන අනුව බර්ටිට පාරිතෝෂික හිමිකම ගණනය කරන්න. පුතා එතකොට උතන පාරිතෝෂික හිමිකම ගණනය කරන්නේ මතක තියාගන්න එයා අවසානයේට ගත්තු වැටුප තියෙනවානේ. එයා අවසානයේට ගත්තු වැටුප තියෙනවා ලක්ෂ 3ක්. හරි? ඒ ලක්ෂ 3 වැඩි කරනවා එයා 2005 ඉඳලා එයා අයින් වෙන දවස දක්වා. එතකොට අපිට ඒ ටික ගණන් කරලා ගන්න පුළුවන්.
අවුරුදු 13ක් තියෙනවා. ඒක දෙකෙන් බෙදුවට පස්සේ අපිට යාගේ පාරිතෝෂිකය ගන්න පුළුවන්. හරි 19,50,000ක් කිය. 19,50,000ක් විදියට අපිට බර්ටිගේ පාරිතෝෂිකය දක්වන්න පුළුවන්. හරිද? පුතා ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා ප්‍රාග්ධනයට එකඟ හා සමාන දායක වෙමින් කමල් ගීතා සහ රාජා ප්‍රචාරණ නියෝජිත ආයතනයක් පවත්වාගෙන යාමට හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරලා. එහි හවුල් ව්‍යාපාර ගිවිසුමක් නොතිබුණ අතර 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත අනුගමනය කිරීමට ඒගොල්ලෝ එකඟ වෙලා. එතකොට හවුල් ආඥා පනතෙන් කියන්නේ ලාභ සමව බෙදන්න, ප්‍රාග්ධනයට පොලිය දෙන්න එපා. ඔන්න ඔය කියන දේවල් තමයි ඒකේ අන්තර්ගත වෙන්නේ. හරි? මේක තියෙනවා ගීතා ව්‍යාපාරය තුළ ඉතා ක්‍රියාකාරීව කටයුතු කරන අතර සේවාදායකයන් සමග සියලුම ව්‍යාපාරික රැස්වීම් වලට ඇය සහභාගී වෙනවා. කමල් ප්‍රාග්ධනයට එක හා සමානව දායක වුවද ප්‍රචාරණ නියෝජිත ආයතනයේ එදිනදා කටයුතු වලින් ඉවත් වී සිටීමට ඔහුට අවශ්‍ය වේ. තවද ඔහුගේ බිරිඳ මෙම ව්‍යාපාරයට හවුල්කරුවෙකු ලෙස හඳුන්වා දීමටද ඔහු අවශ්‍යතාවය තියෙනවා යාට. කෙසේ වෙතත් ගීතා මෙම තීරණයට විරුද්ධ වූ අතර හවුල් ව්‍යාපාරයේ ලාභ වලින් අමතර කොටසක් ඇයට ලැබිය යුතුයයි ඇය දැනුම් දුන්නා. ඒ කියන්නේ ගීතට මේකෙන් අමතර කොටසක් හම්බෙන්න ඕන කියලා කියන්නේ ලාභේ. තවද රාජාගේද මතේ වී ඇත්තේ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය කෙරෙහි ඔහුගේ දායකත්වය වෙනුවෙන් ඔහුට වැටුපක් ගෙවිය යුතු බවයි. එලෙසම රාජාට සහ කමල්ට ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කිරීමටද අවශ්‍යතාවයක් ඇති අතර ගීතාද එයට දැඩි ලෙස විරුද්ධත්වයේ පාලා තියෙනවා. දැන් මේගොල්ලන්ගේ හවුල් ව්‍යාපාරයේ දැඩි ලෙස ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් උද්ගත වෙලා තියෙනවා. කමල් ගීතා සහ රාජාගේ අයිතිවාසිකම් හා යුතුයකම් මොනවාද කියලා අපෙන් අහනවා. දැන් හවුල් ව්‍යාපාරයේ ඒගොල්ලන්ට පවතින යුතුයකම් ඒ වගේම අයිතිවාසිකම් මොනවාද කියලා තමයි අහන්නේ. හරිද? පුතා එතකොට මේකේ ලිඛිත ගිවිසුමක් නැහැනේ. ඒක නිසා 1890 හවුල් ආඥා පනත තමයි මේකට බලපාන්නේ. ප්‍රධාන කොටම. මෙතන මේ දක්වලා තියෙන්නේ. හරිද? එතකොට 1890 මෙන්න මේ 1890 හවුල් ආඥා පනත බලපානවා නම් හරිද? මේකෙදී ඔවුන් අතර ඇති මතභේදාත්මක තත්ත්වයන් හවුල් ආඥා පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව විසඳා ගන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ටම කියලා කිවිසුමක් නැහැනේ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. එතකොට 24 වන වගන්තියේ තියෙන දේවල් ආකාරව තමයි මේගොල්ලන්ගේ ගැටලු විසඳ ගන්න ඕනේ. එතකොට මේ 24 වන වගන්තියේ අන්තර්ගත වන දේවල් ගත්තොත් මේකේ මුලින්ම තියෙනවා කමල්ට ප්‍රචාරණ ආයතනයේ එදිනදා වැඩ කටයුතු වලින් ඉවත්ව සිටීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි ප්‍රධානම පළවෙනි ගැටලුව. එතකොට 24 වන වගන්තියට අනුව සෑම හවුල් කරුවෙකුටම ව්‍යාපාරයේ කළමනාකරන කටයුතු වලට සම්බන්ධ වෙන්න ඕනේ. දැන් කමල්ට ඕනේ එදිනදා කටයුතු වලින් අයින් වෙන්නනේ. නමුත් 24 වන වගන්තියෙන් කියනවා හැම හවුල් කරුවෙක්ම කළමනාකරන කටයුතු වලට සම්බන්ධ වෙන්න ඕන. හරිද? ඒ අනුව ව්‍යාපාරයේ එදිනදා කටයුතු වලට සම්බන්ධ වීමට කමල්ට යුතුයකමක් ඇති අතර හරි එසේ ඔහු සම්බන්ධ වීම පාලනය කිරීමට හෝ ඊට බාධා කිරීමට කිසිදු හවුල්කරුවෙක්ට හැකියාවක් නැහැ. එතකොට ඔය පළවෙනි ගැටලුව තමයි කමල්ට එදිනදා කටයුතු වලින් අයින් වෙලා ඉන්න ඕන. නමුත් 24 වන වගන්තියේ කියනවා සෑම හවුල්කරුවෙක්ම කළමනාකරන කටයුතු වලට දායක වෙන්න ඕන. ඊට පස්සේ තව ගැටලුව තමයි කමල්ට ඔහුගේ බිරිඳ නව හවුල්කරුවෙකු ලෙස හඳුන්වා දෙන්න ඕන. හරි? එතකොට ඒ වගේ අවස්ථාවකදී 24 වන වගන්තියට අනුව නව හවුල්කරුවෙකු හඳුන්වා දෙන්න සියලුම හවුල්කරුවන්ගේ මොකක් තියෙන්න ඕන? කැමැත්ත තියෙන්න ඕන. 24 වන වගන්තියෙන් කියනවා සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත නැතුව තව හවුල්කරුවන්ට ගන්න බෑ.
එතකොට ඊගාව ගැටලුව තමයි ගීතාට අමතර ලාභයක් ලබා ගැනීමේ හැකියා අවශ්‍යතාවය තියෙනවා. එතකොට 24 වන වගන්තියට අනුව කියනවා ව්‍යාපාරයේ ලාභ අලාභ හවුල්කරුවන් සමානව බෙදා ගන්න ඕනේ. හරිද? ඒ වගේම ප්‍රාග්ධනය ද හවුල්කරුවන් අතර සමානව බෙදා ගන්න ඕනේ කියන එක ප්‍රකාශ කරනවා 24 වන වගන්තිය යටතේ. ඒක නිසා මේ ගීතා හිතන අමතර ලාභේ ගන්න හැකියාවක් නැහැ. එතකොට රාජාට ව්‍යාපාරයේ කළමනාකාරීත්වය වෙනුවෙන් වැටුපක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවලු. එතකොට 24 වන වගන්තියේ කියනවා හරිද? ව්‍යාපාරය වෙනුවෙන් කරන වැඩ වලදී හවුල් ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයෙන් සල්ලි ගැනීමට හිමිකමක් නැහැ හවුල්කරුවන්ට මතක තියාගන්න. හරිද? වේතනයක් ලබන්න අයිතිවාසිකමක් නැහැ රාජට. ඒ ගැටලුව. ඊට පස්සේ ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කරන්න ඕන කියලාත් කියනවානේ මේගොල්ලෝ. ව්‍යාපාරයේ ස්වභාවය. එතකොට ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කරනකොට 24 වන වගන්තියට අනුව කියනවා හරිද? බහුතර කැමැත්ත තියෙන්න ඕනේ. හවුල්කරුවන්ගේ බහුතර කැමැත්ත තිබුණොත් විතරයි ඒ කටයුත්ත සිදු කරන්න පුළුවන්. නැත්තම් ව්‍යාපාරයේ ස්වභාවය මොනා කරන්න බැරිද? වෙනස් කිරීමේ හැකියාවක් නැහැ පුතේ. හරිද? එතකොට ඔන්න ඔය මේගොල්ලොන්ගේ අතර පවතින ගැටලු වලට හරිද 24 වන වගන්තියේ තියෙන විසඳුම් තමයි මම මේ විදිහට ඉදිරිපත් කරේ. ඊට පස්සේ බලන්න කේවලස්සාමි ව්‍යාපාරිකයෙකු මధుර ඔහුගේ කේවලස්සාමි ව්‍යාපාරය ඔහුද කොටස්කරුවෙකු සීමා සහිත XYZ පුද්ගලික සමාගමට විකුණුවල්. එතකොට තනි පුද්ගලයෙක් වූ මధుර කෙනෙක් කෙනා ඔහුගේ කේවලස්සාමි ව්‍යාපාරය ඔහුද කොටස්කරුවෙකු සීමා සහිත XYZ සමාගමට විකුණලා. ඒ කියන්නේ මధుරගේ ව්‍යාපාරය XY සමාගමට විකුණලා. ව්‍යාපාරයේ විකුණන ලද අවස්ථාවේදී මధుරගේ නමින් රක්ෂණය කර තිබූ කේවලස්සාමි ව්‍යාපාරයේ සියලුම දේපළද සීමා සහිත XYZ පුද්ගලික සමාගමට පවරන ලදී. දේපළ පැවරීමෙන් පසුව එම දේපළ අතුරෙන් එක් දේපළක් ගින්නෙන් විනාශ වූ අතර රක්ෂණ ගිවිසුම ප්‍රථමයෙන් ඔහුගේ නමින් ලබාගෙන තිබූ බැවින් මధుර ඒ සඳහා රක්ෂණ සමාගමෙන් හානි සඳහා හිමිකම් පෑවල්. කෙසේ වෙතත් රක්ෂණ සමාගම මధుරට වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරාලු. දැන් මధුරගේ ව්‍යාපාරය එයා XY සමාගමට පැවරුවානේ. පවරනකොට අර රක්ෂණය සම්බන්ධ දේවලුත් ඔක්කොම පවරලා තියෙනවා. හරිද? දැන් අපෙන් අහනවා මේකේ පළවෙනි ප්‍රශ්නේ රක්ෂණ සමාගමට මధుරගේ හිමිකම් පෑම ප්‍රතික්ෂේප කළ හැකිද කියලා විමසන්න. බලන්න මෙතන රක්ෂණ ගිවිසුමක් රක්ෂණ හිමිකමකින් තහවුරු වෙන්න ඕනේ. එතකොට මේක මගේ ඒක තියෙන එකෙන් මට වාසියකුත් නැතිවීමෙන් පාඩුවකුත් ඇති වෙන්න ඕනේ. ඒක තමයි රක්ෂණ හිමිකම කියන්නේ. යම්කිසි විෂය වස්තුවක් රක්ෂණය කිරීමට රක්ෂිතයාට ඇති නීත්‍යානුකූල අයිතිය තමයි රක්ෂණ හිමිකම. එතකොට මේ රක්ෂණ හිමිකම යටතේ මුලින්ම මధుර යාගේ තනිපුද්ගල ව්‍යාපාරය රක්ෂණය කරලා තියෙනවා. නමුත් ඒක පසුව මේ සමාගමට විකුණලා තියෙනවානේ. එතකොට දේපළ රක්ෂණයක් සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකුට රක්ෂණ හිමිකමක් ඇතිවීමට නම් එකී පුද්ගලයාට එකී දේපළ පැවතීමෙන් මූල්‍ය වාසියක් වෙන්නත් ඕනේ, නැතිවීමෙන් මූල්‍ය අවාසියක් වෙන්නත් ඕනේ. මේදී දේපළ සම්බන්ධයෙන් අයිතියක් ගිවිසුම් අයිතියක් හෝ වගකීමක් ඇති අයෙකුට දේපළ සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් තියෙනවා. දැන් මෙතනදී මధుර එයාට අයිතිව තියෙන ව්‍යාපාරයේ සියලුම දේපළ XYZ සමාගමට පවරලා තියෙනවානේ. එතකොට නෛතික පුද්ගලභාවයේ සංකල්පයේ අනුව ඔහුට තවදුරටත් එම දේපළවල හරිද? එම දේපළවල හිමිකමක් නැහැ. එතකොට එයා ඔක්කොම XYZ සමාගමට පවරලා තියෙන ඉඳ දැන් මధుරට ඒ දේවල් අයිතියක් නැහැ. ඒ අනුව දේපළ සමාගම වෙත පැවරීමෙන් පසු දේපළ සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් මధుරට නැහැ. දේපළ රක්ෂණයේදී රක්ෂණ ගිවිසුම ඇති කරගන්න අවස්ථාවේදී හරි රක්ෂණ වන්දි ඉල්ලා සිටින අවස්ථාවේදී රක්ෂිතයා සතුව රක්ෂණ හිමිකමක් තියෙන්න ඕනේ. දැන් මధుරට එහෙම හිමිකමක් නැති හින්දා මధుරට මොකද? මුදල් ඉල්ලීමේ හැකියාවක්
නෑ පුතා. හරිද? ඒ නිසා ආරක්ෂණ සමාගමට හැකියාව තියෙනවා. හරිද? ඔය මදුරගේ මුදල් ඉල්ලීම මොනා කරන්නද? ප්‍රතික්ෂේප කරන්න. හරිද? එතකොට අපිට ඕකදී නඩු තීන්දුව විදිහට දාන්න පුළුවන්. මැකෙවුරා විස් නෝර්දර්න් ඇසියුරන්ස් ඔය විදිහට අපිට නඩු තීන්දුව දාන්න පුළුවන්. එතකොට ඒකේ නඩු තීන්දුවේ ස්පෙලිංස් මං කියන්නම්. MACAURA විස් NOTHERN ඊට පස්සේ ඇසියුරන්ස් අපිට දක්වන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා හානිපූර්ණ නම් රක්ෂණ සංකල්පය පැහැදිලි කරන්නලු. එතකොට හානිපූර්ණේ කියන එක විශේෂයෙන් ඔය ජීවිත රක්ෂණ වලට අන්තර්ගත වෙන්නේ නැහැ. හානිපූර්ණේ කියන්නේ යම්කිසි දේපලකට හානියක් වුණාම ඒක නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට ඇති හැකියාව තමයි ඔය හානිපූර්ණය කියන එකේ අදහස මතක තියාගන්න. හරිද පුතා? ඊට පස්සේ මෙතන දාලා තියෙනවා ඊට පස්සේ කේස් ස්ටඩි එකක් බලන්න. ප්‍රියාගේ මිතුරෙකු වූ රොමේෂ් ඔහුගේ කාර් රථය විකිණීමට උත්සාහ කරන බව ඇයට දැන ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රියාට රොමේෂ්ගේ කාර් එක විකුණනවා කියලා දැනගන්න ලැබිලා. ප්‍රියා විසින් මට ඔබගේ ප්‍රතිචාරයක් නොලැබුණොත් කාර් රථය රුපියල් මිලියන 2කට මාගේ යයි සලකමි යනුවෙන් සඳහන් කර විද්‍යුත් තැපෑල මගින් කාර් රථය මිලදී ගැනීමට අර්පණයක් කරන ලදී. රොමේෂ් අර්පණය ප්‍රතිග්‍රහණය කිරීමට අදහස් කළ නමුත් ඔහුගේ ප්‍රතිග්‍රහණය ප්‍රියාට සංනිවේදනය කරේ නෑලු. පසුව රොමේෂ් විසින් රුපියල් මිලියන 2.5කට කාර් රථය ඈන් කියන එක්කෙනාට විකුණලා. දැන් ප්‍රියා කොන්දේසියක් මත විදුලි පණිවිඩයක් යවලා තියෙනවා. එතකොට රොමේෂ් හිතුවට විකුණන්න ඒක ප්‍රියාට සංනිවේදනය කරේ නෑ. පසුව රොමේෂ් එය ඈන්ට විකුණලා. ප්‍රියා පෝල් සමග විවාහ වීමට සැලසුම් කර ඇති අතර ඇගේ මංගල්‍යය සඳහා ඇනෝමක් බාර දීමට ඇය මල්මල් ෆ්ලෝරිස්ට් වෙත ගියාය. ඔවුන් විසින් තෝරාගත් තේමාවට අනුව ස්වභාවික රතු සහ සුදු රෝස මල් යොදා සියලුම මල් සැරසිලි පිළියෙල කිරීමට මල් සැරසිලිකරු එකඟ වුණාලු. ගෙවිය යුතු ප්‍රමාණයෙන් 75ක් කලින් ගෙවූ අතර ඉතිරිය මංගල දිනේදී ගෙවීමට ප්‍රියා එකඟ වුණා. මංගල දිනට පෙර දිනේ මුළු දිවයින පුරා ධාරානිපාත වර්ෂාවක් ඇති වූ අතර දරුණු ගම් අතුරු නිසා මාර්ගයේ සියල්ල අවහිර වෙලා මල්මල් ෆ්ලෝරිස්ට් හට ප්‍රමාණවත් තරම් ස්වභාවික රතු සහ සුදු මල් සපයා ගන්න බැරි වෙලා තියෙනවා. ප්‍රියාගේ සහ පෝල්ගේ විවාහ මංගල්‍යයේ මල් සැරසිලි වලට ඔවුන් ශීත ගබඩා කාමරවල තිබූ ස්වභාවික රෝස්මල් සමග කෘතිම සුදු රෝස්මල් සමහරක් යෙදීමට සිදු වෙලා තියෙනවා මේකෙන්ද. මල් සැරසිලි කළු විසින් සිදු කළ මෙම වැරද්ද ප්‍රියාට දැන ගැනීමට ලැබුණු අතර ගෙවිය යුතු ඉතිරි මුදල ප්‍රතික්ෂේප කරලා දැන් ප්‍රියා. මේක අපෙන් අහනවා ප්‍රශ්නේ ප්‍රියාට රොමේෂ්ගෙන්ද සහ මල්මල් ෆෝරිස් ගෙන් හානි සඳහා හිමිකම් පාන්න ඕනත්. කියන්නේ ප්‍රියාට රොමේෂ් කියන එක්කෙනාගෙන් හිමිකම් ගන්නත් ඕනේ එයාට වෙච්ච හානියට. එතකොට මේ මල්මල් ෆෝරිස්ට් ආයතනයනොත් ගැනීමේ හැකියාව තියෙනවා. ගන්න ඕනලු. අපෙන් අහනවා ප්‍රියා සහ රොමේෂ්ගෙන් අතර වළංගු ගිවිසුමක් තියෙනවා. දැන් මේ මුලින්ම තියෙන ඡේදයට අනුව ප්‍රියාගේ රොමේෂ්ගේ අතර වළංගු ගිවිසුමක් තියෙනවද කියලා අහනවා. හරිද? පුතා එතකොට මතක තියාගන්න මේකෙදී වළංගු ගිවිසුමක් නිර්මාණය වීමට නම් අර්පණ කරුගේ අර්පණ ලාභියා විසින් මොනා කරන්න ඕන? ප්‍රතිග්‍රහණය කරන්න ඕන. නමුත් රොමේෂ් කියන එක්කෙනා ප්‍රියාගේ අර්පණය ප්‍රතිග්‍රහණය කරා කියලා සංනිවේදනය කරේ නෑ. ප්‍රියාට කිව්වේ නෑ මං ඔයාගේ යෝජනාවට කැමතියි කියන එකක් කිව්වේ නෑ. හරිද? එතකොට එහෙම එකක් කියපු නැති නිසා
ප්‍රියා කියන එක්කෙනයි රොමේෂ් කියන එක්කෙනයි අතර හරිද වළංගු ගිවිසුමක් ඇති වෙන්නේ නැහැ. මතක තියාගන්න. හරිද? ඊට පස්සේ ප්‍රියාගේ රොමේෂ්ගේ අතර ඒකින්ද වළංගු ගිවිසුමක් නැහැයි ප්‍රියා කරපු අර්පණය රොමේෂ් පිළිගන්නවා කියලා ප්‍රියාට sannivedanaya කළේ නැහැ. ඒක නිසා මේකෙදි ප්‍රියයි රොමේෂුයි අතර වළංගු ගිවිසුමක් නැහැ. මතක තියාගන්න. හරිද? ඊට පස්සේ මේ දෙවැනි ප්‍රශ්නය අහනවා රොමේෂ්ගෙන් සහ මල්මල් ෆෝරිස් සම්බන්ධයෙන් ප්‍රියාගේ නෛතික හිමිකම පැහැදිලි කරන්න. නෛතික හිමිකම. පුතා එතකොට නෛතික හිමිකමේදී බලන්න රොමේෂ් සහ ප්‍රියා අතර වළංගු ගිවිසුමක් නැහැ දැන්. රොමේෂ්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ අයිතියක් කාට නැද්ද? ප්‍රියාට නැහැ. රොමේෂ් එතනින් නිදහස්. එතකොට ගිවිසුම අවසන් කිරීම හා සම්බන්ධව ඒක සිදු වෙලා යනවා. නමුත් ප්‍රියා හා මල්මල් ෆෝරිස් අතර පවතින ගිවිසුමේ මූලික හරය අරමුණ තමයි ප්‍රියාගේ විවාහ තේමාවට අනුව මල් සැරසිලි කරන්න ඕන. නමුත් ගිවිසුමට ආකාරයේ මල් සැරසිලි භාවිතා කරේ නෑනේ. ওই ගම් වතුර තත්ත්වයේ හින්දා ස්වභාවික මල් හොයාගන්න බැරි වෙලා තියෙනවා. හරිද? ඒක නිසා ස්වභාවික මල් හොයාගන්න බැරි වෙච්ච හින්දා ඒගොල්ලෝ කෘත්‍රිම මල් යොදලා තමයි අදාළ කටයුතු සිදු කරේ. හරිද? එතකොට වර්ෂාව තත්ත්වයේ උද්ගත වූයේ උත්සවයට පෙර දිනේ බවත් ප්‍රමාණවත් තරම් මල් పూర్වයෙන් මිලදී ගෙන ආරක්ෂිත ශීත ගබඩා කාමරවල ගබඩා කොට තබාගෙන භාවිතා කළ හැකි බවත් අපිට පුළුවන්. දැන් ඒගොල්ලෝ එදාම ගන්න බලන් ඉන්නේ නැතුව කලින් අරගෙන තියාගැනීමේ හැකියාව තිබුණා. හරිද? ඒ අනුව වර්ෂාව නිසා මල් සොයාගත නොහැකි වීම මල්මල් ෆෝරිස් ගේ සාධාරණ පාලනයෙන් බැහැර ක්‍රියාවක් කියලා අපිට කියන්න බෑ. මතක තියාගන්න. හරිද? එතකොට එසේම හදිස්සි තත්ත්වයේ ප්‍රියාට sannivedanaya කොට එකඟතාවයට පැමිණෙන්න මෙන්න මේ ෆෝරිස් සමාගමට හැකියාව තිබුණා. ප්‍රියාට කියන්න තිබ්බා මෙහෙම ගම් වතුර හින්දා ස්වභාවික මල් අපිට ගන්න විදියක් නැහැ. අපි ඒකට ප්ලාස්ටික් මල් දානවා කියලා ෆෝරිස් මල් ෆෝරිස් සමාගමට ප්‍රියාට කියන්න හැකියාව තිබුණා. නමුත් එහෙම කියලත් නැහැ. හරිද? ඒක නිසා මල්මල් ෆෝරිස්ගේ ක්‍රියාකලාපය තුළ ගිවිසුමේ මූලික හරය බිඳ වැටිලා තියෙනවා. උල්ලංඝනය වෙලා තියෙනවා. එක් පාර්ශ්වයක් විසින් ගිවිසුම කඩ කළ විට ගිවිසුම ප්‍රභජනය වූ ලෙස සලකා ඒ මත තවදුරටත් කටයුතු කිරීමට ප්‍රතික්ෂේප කිරීමට නිර්දෝෂී පාර්ශවයට අයිතියක් තියෙනවා. ඒ මත තමන්ට සිදු වූ අලාභය සලකා ඉදිරි ගෙවීම් ප්‍රතික්ෂේප කරන්න කාට අයිතියක් තියනවද? ප්‍රියාට අයිතියක් තියෙනවා. මතක තියාගන්න. හරිද පුතා? පුතා ඊට පස්සේ අපි එනවා ඊගාව ප්‍රශ්නේ බලන්න. ටීනා ස්කින් ඇන් හෙයා කෙයා රූපලාවන්‍යාගාරය වෙතින් මූණ ආලේපයක් මිලදී අරගෙන එම ආලේපනය ඇගේ මූණේ ආලේප කර විනාඩි කිහිපයකින් පසු සමහි ආසාදනයක් ඇති වෙලා. ඇය රෝහල වෙත ගෙන යනු ලැබූ අතර මුහුණේ ආලපනයේ අඩංගු මූලද්‍රව්‍යයක් හේතු කොටගෙන සමහි ආසාදනයේ සිදු වී ඇති බව වෛද්‍යවරයා කියලා තියෙනවා. ටීනාට දින 5ක් රෝහල් ගතව සිටීමට සිදු වෙලා තියෙනවා. ඇයට මේ නිසා සේවයට වාර්තා කිරීමටද නොහැකි වෙලා තියෙනවා. ටීනාගේ සහෝදර වූ සුරාජ් සීමා සහිත බියුටිෆුල් හෝම්ස් සමාගමෙන් තේක් කෑම මේසයක් ඇනවුම් කරලා. සති දෙකක් තුළ එය රැගෙනවිත් බාර දෙන බවට සමාගම විසින් සුරාජ්ට පොරොන්දු වෙලා. එහි මෝස්තර පිළිබඳව විස්තර සම්බන්ධයෙන් සුරාජ් විසින් නිශ්චිත ලෙස කළමනාකරුට උපදෙස් දීලා තියෙනවා. මෙන්න මේ මෝස්තරින් ඕනේ කියලා. සීමා සහිත බියුටිෆුල් හෝම්ස් සමාගම විසින් කෑම මේසේ එකඟ වූ කාලය තුළ ගෙනවිත් බාර දෙන ලද නමුත් එය තේක්ක වලින් සාදා නොතිබුණ එක. සුරාජ් ඉල්ලා සිටි නිශ්චිත මෝස්තරයටද අනුකූල වෙලා නැහැ. දැන් අපෙන් අහනවා ටීනාට තිබෙන නෛතික හිමිකම හා ප්‍රතිකර්ම මොනවද කියලා අහනවා. හරිද? දැන් මෙතනදී දැඩි ලෙස
වෙලා තියෙන දේ තමයි. හරිද? ටීනා අර මොනවාද ආලේපනයක් පාවිච්චි කිරීම නිසා එයාගේ මූණට විශාල හානි වෙලා තියෙනවා. හරිද? ඔය හේතුව නිසා හරිද ටීනාට හැකියාව තියෙනවා විකුණුම්කරුට එරෙහිව අලාභය මොනා කරගන්නද? අය කර ගැනීමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න. හරිද? එතකොට ඕකෙදී අපිට නඩු තීන්දුව දක්වන්න පුළුවන්. හරිද? ඕකේ තියෙනවා grant with Australian 9 mills කියලා නඩු තීන්දුව අපිට දකින්න පුළුවන්. හරිද? ඒ විදිහට පවතිනවා විවිධ වූ නඩු තීන්දුව. හරිද පුතා? එතකොට මේකෙදී ඔයා මුලින්ම ටීනට වෙච්ච අකරතැබ්බේ ගැන පැහැදිලි කරන්න ඕනේ. හරි. එතකොට භාණ්ඩ විකිණීමේ ආඥා 515 දෙක වගන්තිය අනුව වෙළෙන්දෙකු විසින් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු අතර විකුණු ලබන භාණ්ඩ වෙළඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. එනම් විකුණුම්කරු විසින් විකුණු ලබන භාණ්ඩය එහි සාමාන්‍ය භාවිත අරමුණට උචිත වෙන්න ඕනේ. ටීනා විසින් මිලදීගත් මුහුණු ආලේපනය එහි අන්තර්ගත මූලද්‍රව්‍යයේ හේතුවෙන් සුරක්ෂිත නොවීම නිසා සාමාන්‍ය භාවිතයේ අරමුණ සඳහා භාවිතා කිරීමට හැකියාවක් වෙලා නැහැ. ඒ අනුව ස්කින් හෙයා කියා විසින් භාණ්ඩයේ විකිණීමේ ආඥා පනතේ ව්‍යංග කොන්දේසියක් කඩ කරලා තියෙනවා. හරි. නඩු තීන්දුව වෙස අපිට දක්වන්න පුළුවන් WREN with HOLT කියන නඩු තීන්දුව. එතකොට මේ නම් දෙකෙන් අපිට නඩු තීන්දුව ප්‍රකාශ කරන්න පුළුවන් එකක් වර්න් with HOLT කියලා. තවදුරටත් භාණ්ඩ විකිණීමේ ආඥාපනතේ 15 එක වගන්තිය මගින් දක්වා ඇති වෙළෙන්දෙකු විසින් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර විකුණු ලබන භාණ්ඩ ගැනුම්කරු විසින් ව්‍යංගයෙන් හෝ ප්‍රකාශිතව ඉදිරිපත් කරන ලබන අවශ්‍යතාවයකට සුදුසු විය යුතු යන ව්‍යංග කොන්දේසිය උල්ලංඝනය වෙලා තියෙනවා මෙතන. ටීනා විසින් මූණු ආලේපනයක් ඉල්ලා සිටීමේදී අවශ්‍යතාවය ව්‍යංගයෙන් sannivedanaya කොට ඇත. හරිද? ඒක නිසා මෙහිදී ටීනාට විකුණුම්කරුට නඩු පවරලා අලාභ අය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? එතකොට සුරාජ්ට තිබෙන නෛතික හිමිකම හා ප්‍රතිකර්මය කියනවා. එතකොට සුරාජ්ටත් තියෙන්නේ භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ 15 එක වගන්තිය මගින් හරි වෙළෙන්දෙකු විසින් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර විකුණු ලබන භාණ්ඩ ගැනුම්කරු විසින් ව්‍යංගයෙන් හෝ ප්‍රකාශිතව ඉදිරිපත් කරන ලබන අවශ්‍යතාවයන්ට සුදුසු වෙන්න ඕනේ. දැන් මෙතනදී සුරාජ් කිව්වනේ යාට තේක් මේසයක් ඕනේ මෙන්න මේ මෝස්තරයෙන් කියලා. නමුත් එහෙම දීලා නැහැ මෙතන. හරි. එතකොට එහෙම දුන්නේ නැති නිසා හරිද සුරාජ්ටත් හැකියාවක් තියෙනවා. හරිද? ගැනුම් විකුණුම්කරුට එරෙහිව හරිද වන්දි ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා සුරාජ්ට. මතක තියාගන්න. හරිද? එතකොට ඕකේ නඩු තීන්දුව අපිට දක්වන්න පුළුවන් BALDRY බැල්ඩ්‍රි with MARSHALL. හරිද? මාෂල් අපිට ওই විදිහට නඩු තීන්දුව දක්වන්න පුළුවන්. හරිද පුතා? හරි. පුතා එහෙනම් අපි පළවෙනි වීඩියෝ එක මෙතනින් මේ විදිහට අවසන් කරනවා. ඔය කතා කරපු කොටස් ටික කේස් ස්ටඩි වල කොටස් හොඳට මතක තියාගන්න. ඒවා නැවත නැවත පාඩම් කරගන්න. හරි. පාඩම් කරගෙන විභාගයට මුහුණ දෙන්න. හරි. එහෙනම් අපි ව්‍යාපාර නීතියේ දෙවෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.